ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග. ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළත් වැසෙයි. ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය. COVID-19 වෛරසය තවමත් සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වී නොමැති බව සෞඛ්‍යංශ පවසයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි. අද සිට බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් සීමාවන් දැඩි කෙරෙයි. අද දිනේ මේ දක්වා නව කොවිඩ් ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගැනුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලින් පුද්ගලයන් 49 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයන් 37 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 23 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 180 දෙනාත් සමග මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර 2451ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතරින් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන්ගේ ආශ්‍රිතයින් 83 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව ඊයේ දිනේදී විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයන් 6 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා. ඔවුන් අතර ජපානයේ සිට පැමිණි පුද්ගලයන් 30 දෙනෙක්, රුසියාවේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙක් සහ කටාරෙහි සිට පැමිණි එක් පුද්ගලයෙකුද වන බවයි වාර්තා වන්නේ. මේ අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක හිමිකරුවෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනා ගැනුණා. ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ ඒ හේතුවෙන් අදාළ වෙළඳ සැලේ සේවකීන් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි. ආසාදිත පුද්ගලයා වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ 49 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුගිය සඳුදා සිදු කළ PCR පරීක්ෂණවල වාර්තා අද දිනේ ලැබී ඇති අතර එහිදී මේ බව අනාවරණය වූ බවයි පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන වෙළඳුන් 105 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැල තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ. ඇන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින්ගේ තොරතුරු ගන්නකොට එතන හිටපු රෝගීන් කිහිප දෙනෙක්ම ඔවුන් ගිහිල්ලා තිබුණා මාළු මාකට් එකට. ඒ වශයෙන්ම අපිට අවශ්‍ය වුණේ මොවුන් පොසිටිව් වෙලා මේ රෝගීන් කිහිප දෙනෙක්ම මාළු වෙළඳ පොළට ගිය නිසා එතන සිටපු ඒ මාළු වෙළඳ පොලේ ඉන්න අය ඒ සේවකීන්ට ඒගොල්ලන්ගේ බෝ වුණාද කියලා හඳුනා ගැනීම. ඒ නිසා තමයි අපි පරීක්ෂණ කළේ. ඒ අනුව තමයි එතනදී රෝගීන් අපි පිරිසක් හඳුනාගන්නේ. ඒ වශයෙන්ම අපි කලබල වෙන්න ඕනේ නැහැ මේ අවස්ථාවේදී. අපි තීරණ වලට ෂණික වෙලෙන්නේ පණින්නේ නැහැ. මේ අවස්ථාවේදී අපි ඒක විශ්ලේෂණය කරලා බලන්න ඕන. එතකොට මෙතනදී රෝගය මේ මාළු වෙළඳ පොළට ආවේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ඉන්න රෝගීන්ගෙන්ද නැත්නම් ඒ රෝගීන්ට දෙපැත්තකින් ආසාදනයට යොමු වුණාද කියලා. ඔයතොගේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳාමක් සිදුවන රට පුරාම මේ මත්ස්‍ය පෙදහැරි සිදුවෙනවා. මේක පැතිරියාමට හේතුවක් වෙනවද? අපිට විමර්ශනය කරලා බැලීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් හමු වෙන රෝගීන් මත්ස්‍ය වෙළඳ පොලේ. එතකොට එතන රෝගීන් පිරිසක් හමු වෙනකොට අපිට අනිත් අයවත් පරීක්ෂා කරලා බලන්න සිද්ධ වෙනවා. එතකොට එතෙන්ට පැමිණි අය පරීක්ෂා කරලා බලන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ මේ පැතිරීමේ අවදානමක් තියෙනවද නැද්ද කියන එක. මේ අතර කොළඹ ජාතික රෝහලේ 46 සහ 56 වාටුවලට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකවත් හිටුවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඊට හේතුව මෙම වාටු දෙක ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් හමුවීමයි. එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක අපනයන කලාපයෙන් ඊයේ දිනේදී තවත් ආසාදිතයින් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ආසාදිතයින් වාර්තා වන කර්මාන්ත ශාලාවල සියලු සේවකීන්ගේ PCR පරීක්ෂණද සිදු කර තිබෙනවා. ආසාදිතයින් වාර්තා වන කර්මාන්ත ශාලාවල අදාළ අංශ හැර සෙසු කර්මාන්ත ශාලාවල කටයුතු සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පවත්වාගෙන යනු ලබන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොවිඩ් තත්ත්වයත් සමග කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ මාසිකව මෙරට ජාතික ආර්ථිකයට උපයා දෙන විදේශ විනිමය 40%කින් පමණ අඩු වී ඇති බවයි. මේ අතර දැනට දිස්ත්‍රික්ක 21ක කොරෝනා ව්‍යාප්තිය සිදු ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඊයේ දිනේදීත් නව කොවිඩ් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළා. මේ අතර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 32 වන මහලේ සේවය කළ පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අදාළ පුද්ගලයා පසුගිය 8 වන දිනෙන් පසු සිය සේවා ස්ථානයට පැමිණ නොතිබූ බවයි. ඔහු සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලීන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ කාර්යාලයද වසා දමා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 32 වන මහල විෂබීජ හරණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා. ඔවුන් කෑගල්ල සහ කැලණි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමග තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිසිය අද පෙරවරුවේ සිට යළි විවෘත කරනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරී කටයුතු යළි ආරම්භ කළ බවයි. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 5920ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 2406ක් වන අතර වෛරස් ආසාදිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 356ක්. සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3501ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට සඳුදා පෙරවරු 5 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම ප්‍රදේශවල ජනතාව වෙළඳ සැල් වෙත පැමිණ සිටි ආකාරයයි මේ. තාම දැඩිව මේ සංචරණ යන් සීමා කිරීමට පොලිසිය අද රාත්‍රී සිට කටයුතු කරනවා. ඒ නිසා අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 වනතුරු නිවෙස්වලම රැඳී සිටිය යුතුයි. සුවිශේෂ කාරණා යටතේ පමණක් යම් අවස්ථා සලසා දීලා තියෙනවා. විශේෂයෙන්ම එම ප්‍රදේශයේ යම් කෙනෙකුට මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ නොවන යම් කිසි ආකාරයක රෝගයක් හදිස්සිය ඇති වුණොත් එවැනි අයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත ගමන් කරන්න පුළුවන් ඍජුවම ඒ සඳහා කිසිම ආකාරයක ඇඳිරි නීති සීමාවන් බලපාන්නේ නැහැ. වගේම ගැබිනි මව්වරුන්ට මෙම ඇඳිරි නීතියේ සීමාවන් බලපාන්නේ නැහැ. ඕනෑම අවස්ථාවකදී රෝහලකට ගමන් කරන්න පුළුවන්. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා. ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපැවැත්වන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ජලය, විදුලිය, sannivedana සේවා, ඒ වගේම ගුවන් තොටුපොළ සේවා, එමෙන්ම මාධ්‍ය කාර්ය මණ්ඩල මේ අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. කුලියාපිටිය පොලිස් කොට්ටාශේ පොලිස් ස්ථාන 5ක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා පොලිස් බල ප්‍රදේශ 5ක ආශ්‍රිතව. එයත් නැවත දැනුම් දෙන තුරු ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තියට පැමිණ ඇති බවද නැද්ද යන වග වසංගත රෝග නිවාරණ ඒකකය මගින් ප්‍රකාශ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා. ජනතාව අහන කාරණය තමා මේ වෙලාවේ සමාජ ව්‍යාප්තියක් තියනවාද කියන කාරණය. එය පැහැදිලිව වෙන් කරලා තේරුම් ගන්න ඕනේ සමාජයෙන් රෝගීන් හමු වෙනවා කියන්නේ කුමක්ද, සමාජ ව්‍යාප්තියක් තියනවා කියන්නේ කුමක්ද කියන කාරණය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියන කාරණේ සඳහා නිර්වචනයක් තියෙනවා. උන් පැහැදිලිව කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාල පොකුරු වාර්තා වීම එය ආරම්භ වන ස්ථානය. ඒ විශාල පොකුරු වාර්තා වීමේදී ඒ ප්‍රධාන පොකුරත් සමග තියෙන සම්බන්ධතාවය
පෙන්වන්න බැරි අවස්ථාවක් නම් එහෙම නැත්නම් අපි කිව්වා අර හම්බු නියති පරීක්ෂණයට ලක් කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ ව්‍යාප්තිය කියන නිර්වචනය වුන් ලබා දෙනවා ඒ කමියුනිටි සාම්ප්ලින් නැත්නම් අහඹු නියති පරීක්ෂා කරනකොට එහි සම්බන්ධතාවයන් නොමැති විදිහට රෝගීන් විවිධ ප්‍රදේශ වලින් පොකුරු වශයෙන් වාර්තා වෙනවා නම් එවිට සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියනවා. ඊට තුන්වෙනි ක්‍රමය තමයි විශාල පොකුරු එකින් එකට සම්බන්ධතාවය නැති විශාල පොකුරු විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙනවා නම් සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියන නිර්වචනයට එනවා. නතර මේ තාක්ෂණික කාරණයක් ඒ තාක්ෂණික නිර්වචනය අපිට භාවිතා කරන්න පුළුවන් දත්තත් සමග. ඒ තමයි අපි වසංගත රෝග නිවාරණ ඒකකයට කියනවා එහි නිර්වචනයක් තියෙනවා ඒකේ තාක්ෂණික කාරණයක් තියෙනවා සමාජ ව්‍යාප්තියක් තියෙනවද නැද්ද කියන අපි දකිනවා විවිධ පුද්ගලයන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා ඇතැම් පුද්ගලයන් මාධ්‍යයට ඇවිල්ලා කියනවා දැන් සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියලා. සමහරක් අය ඇවිල්ලා කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැ කියන කාරණේ. ඒකෙදි මේක පටලවගෙන තියෙනවා සමාජගත වෙලා තියෙනවා කියන වචනයකුත් සමග. ඒ කියන්නේ සමාජයෙන් රෝගීන් වාර්තා වීම සහ සමාජ ව්‍යාප්තිය කියන්නේ කාරණා දෙකක්. ඒ තාක්ෂණිකව නිර්වචනයක් තියෙන සමාජ ව්‍යාප්තියක් තියෙනවද නැද්ද කියන කාරණය මම හිතන්නේ මේ වෙලාවේ දත්ත තියෙන්නේ වසංගත රෝග නිවාරණ ඒකකයේ සතුව පමණයි. ඔවුන් පැහැදිලිව රටට කියන්න ඕනේ මේකේ සමාජ ව්‍යාප්තියක් තියෙනවද ඒ දත්ත අනුව සමාජ ව්‍යාප්තියක් නැද්ද කියන කාරණේ. මේ අතර COVID-19 වෛරසය තවමත් සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වදුරටත් අපිට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක අපට වසංගත රෝග විද්‍යාඥයන් විසින් අපිට කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. මේ හැම එකකටම අපිට සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ කියන ඔය හැම කාරණයකම විශේෂයෙන්ම අපේ වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කොතර දක්ෂද කියලා කිව්වොත් ගරු කතානායකතුමනි, අයාල හෝටලයකට ගිහිල්ලා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට හඳුනාගත්ත වහාම පැය කිහිපයක් ඇතුළත අපි එතුමාට උපදෙස් දුන්නා කොයි ආකාරයටද ඒවෙන් රැකිලා ඉන්ඩෝනි කියන ආකාරය. ඒ නිසා අපේ අමාත්‍යාංශයත් වසංගත රෝග විද්‍යාංශයත් ඉතා ශනිකව මේ හැම එකදීම ක්‍රියාත්මක වෙලා මේ ඔය යාල රෝගියා හම්බ වෙච්ච වෙලාවෙත් එතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදියට අපි ඉක්මනින්ම හඳුනාගත්තා. අපි බලන්නේ හැම වෙලෙම ෆස්ට් කන්ටැක්ට් එක සෙකන්ඩ් කන්ටැක්ට් එක ඉක්මනින්ම හඳුනාගෙන අයින් කරන්න. ඉතින් අපි ගරු විපක්ෂ නායකතුමාට දැනුම් දුන්නා ඔබතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදියට හඳුනාගෙන තියෙනවා කියලා. අපේ දක්ෂතාවයේ ඉඳ තමයි පැය කිහිපයක් ඇතුළත එතුමාට දැනුම් දුන්නේ. ඊට පස්සේ එතුමාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ. නිසා මං හිතන්නේ රටට මීටත් වඩා සහතිකයක් නැහැ කියලා. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා තමයි අපිට දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට අඳුර ගන්න ලැබුණේ. PCR පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා මතභේදාත්මක ප්‍රකාශ ප්‍රචාරය වන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඊට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ දිනවල PCR පරීක්ෂණ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්හි මතභේදාත්මක ප්‍රකාශපත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ජනතාවට කියන්න වෙලා තියෙනවා PCR පරීක්ෂණය අපි ආරම්භ කරේ දකුණු ආසියාවේ පළවෙනි වතාවට විශේෂයෙන්ම තාමත්ම ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් වන මලික් පීරිස් මැතිතුමාගේ මහාචාර්ය මලික් පීරිස් මැතිතුමාගේ ආධාරයෙන් එතුමාගේ මඟ පෙන්වීමත් සමග කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එක් ක්‍රමවේදය පළමුවෙන්ම ආරම්භ වුණා. එදා සිට මේ දක්වා මේ PCR පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය තාමත්ම ඉහළ ගුණාත්මක තත්වයෙන් කරගෙන යනවා. මේ කරගෙන යාමේ ක්‍රියාවලියේදී තත්ත්ව පරීක්ෂණ ප්‍රමිතියට යටත් වීම ආදී සියලු ක්‍රියාමාර්ගයන් ඉතාමත්ම දැඩි ලෙස රකිමින් තමා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ නිසාම තමා පහුගිය කාල සීමාව තුළ අපිට මේ PCR පරීක්ෂණ හරහා මේ දිවයිනට පැමිණි සහ දිවයිනෙන් හොයාගත් සියලුම රෝගීන්ව අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් වුණේ. මේ තත්ත්වය එසේ නොවුනා නම් ඕනෑම කෙනෙකුට පැහැදිලිව පේන්න ඕන. එහෙමනම් රට වටේම විවිධ ස්ථානවලින් රෝගීන් මතුවෙලා ඒ රෝගීන් රෝහල් කරා පැමිණිලා රෝහල් පිරෙන්න ඉඩ තිබ්බා. නමුත් ඒ තත්ත්වය එසේ සිද්ධ වුණේ නැත්තේ මේ PCR පරීක්ෂණ ක්‍රමවේදයේ ඉතාමත්ම හොඳින් නිවැරදිව සහ ඒකේ ගුණාත්මක භාවය ඉහළම මට්ටමින් පවත්වාගෙන. ඒ නිසා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටින ප්‍රධානම දේ තමයි මේ පිළිබඳව සබුද්ධිකව සලකා බලන්න. ඒ වගේම මෙවැනි
අසත්‍ය ප්‍රචාරවලට තවදුරටත් ප්‍රචාරය දීමෙන් වළකින ලෙසත් අපි ඉල්ලා සිටිනවා. මොකද මේ පිළිබඳව පොදුවේ වැරදි දෙයක් දිගින් දිගටම ප්‍රචාරය වීමෙන්ම සමහර වෙලාවට මේක සත්‍යයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වැළැක්වීම අපේ වගකීම. විසිවන විවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා වන දෙදින පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා. අද විවාදය පළමුවෙන් ආරම්භ කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්. අද සහ හෙට රාත්‍රී 7:30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රියේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම. කතානායකතුමනි අද දෙන න්‍යාය පත්‍රයේ දිනට අධිකරණ අමාත්‍යතුමා දාලා විෂයාංක 1 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඊයේ දින ඔබතුමා විසින් ලබා දුන්නා. ඒ අනුව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු 4කට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ජනමත විචාරණයකට යාමට අවශ්‍ය කරුණු දෙකයි අපිට කරන්න බැරි කියලා තියෙන්නේ. ඒ දෙක නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරලා නීත්‍යානුකූල ලෙස පනත් කෙටුම්පතක් එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඉටු කළ ගත්තේ උත්තේ කෙසේද? ඒ ආකාරයට කටයුතු කිරීමට රජයක් වශයෙන් අපි කටයුතු කරනවා කියන එක මම ගරු කතානායකතුමා ඉදිරියට ප්‍රකාශ කළ දෙන්නවා. අවශ්‍ය සංශෝධන අපි නැවතත් කරලා අර 19 තිබුණු ප්‍රතිපාදන ඒ විදිහටම විගණනය සම්බන්ධයෙන් යලි ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමනි ඒ හා සමානවම දැන් මේගොල්ලෝ විශාල වශයෙන් විවේචනය කරා කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය සම්බන්ධයෙන්. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තිබුණත් මහජන හඬට කන් දීලා නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ 30කටත් කැබිනට් නොවන മന്ത്രിවරුන් 40කටත් සීමා කරන්නත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව මේ සියලු යෝජනා ජනතාවට අවශ්‍ය විදියට අපි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එමතුමා අපි මේ සිවුඩ තියෙනවා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධන දැන් මේ සිවුඩ තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? මේ දැන් අපි වෙත ලබා දීපු ලේඛනයක් තිබෙනවා. මේ අවස්ථාවේදී මම රජය නියෝජනය කරමින් අධිකරණ ඇමතිවරයා වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයට ඇරුණාම නමුත් අපි දෙවන වර කියවීමේදී වෙනත් දේවල් පෞද්ගලිකව ඔබතුමන්ලාගෙන් එනවද මම දන්නේ. මේ ඉදිරිපත් කර තිබෙන සංශෝධන වලට අමතරව රජයේ වශයෙන් වෙන කිසි සංශෝධනයක් අමාත්‍යතුමා ඒකට මේ සංශෝධන සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරලා තිබෙන එක. අද ලබා දීලා තියෙන එක සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා තියෙන එක ඊය ලීගල් ඩ්‍රාෆ්ට්මන් මාර්ගයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දහවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රිය කිහිපයක දහවනය තාවකාලිකවත් හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. කෙසේ වෙතත් සතියන්තයේදී මෙම දුම්රිය දහවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. රටෙහි පවතින වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රියයෙන් ගමන් ගන්නා මගින්ගේ මගේ ඉල්ලුම පහත වැටි ඇති බැවින් පහත සඳහන් දුම්රියන් සතියේ දිනවල ධාවනය කිරීම අවලංගු කිරීමට සිදු වී ඇත. ඒවා නම් කොළඹ සිට නුවර බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, මර්දාන සිට බෙලියත්ත බලා ධාවනය වන දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, කොළඹ කොටුවේ සිට පොළොන්නරුව බලා ධාවනය වන පුලසිටි ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය, ඒ වගේම කොළඹ සිට කංකසෙන්තුර බලා ධාවනය වන උත්තරදේවී ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය, එලෙසම කල්කිස්සේ සිට කංකසන්තුරය බලා ධාවනය වන වායු සමන දුම්රියත් ඇතුළුව මේ දුම්රිය කිහිපයම සතියේ දිනවල ධාවනය නොකරන අතර තියන්තයේදී ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසලා තිබෙනවා. ඒ වගේම මගේ ඉල්ලුම වැඩි වූ විගස නැවතත් මේ දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. දුම්රියෙන් ගමන් කරන මගීන්ගේ අවශ්‍යතාවයන් සඳහා සෑම ගමනාන්තයක් සඳහාම නගරාන්තර දුම්රියන් කිහිපයක් යොදවා ඇති බවද වාර්තා කරනවා. රටේ පවතින වසංගත තත්ත්වය නිම වූ විගසම මගීන් දුම්රිය වෙත පැමිණී කියා අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අංශ මගින් මගීන් වෙත කරනු ලබන දැනුම් දීම මත මේ වන විටත් ආසන වෙන් කරාගෙන තිබෙන මගීන් එසේ වෙන් කරාගත් ආසනව නැවත අවලංගු කිරීම කරගෙන යන බැවින් මෙම දුම්රිය අවලංගු කිරීමට සිදු වී තිබෙනවා. පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එවෙනුවට තම සේවාලාභීන් සඳහා නව සේවාවන් හඳුන්වා දීමටයි එම කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත තම ඉල්ලීම් යොමු කිරීමේදී හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කර එවීමෙන් යොමු අංකයක් කෙටි පණිවිඩයක් මගින් සේවාලාභියාට ලබා දීමට කටයුතු කර තිබෙනවා. PSC හිස්තැනක් යොමු අංකය සඳහන් කර 070යි 43යි 64යි 462 යන අංකයට කෙටි පණිවිඩයක් එවීම මගින් සේවාලාභියාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ක්ෂණිකව දැනගැනීමට හැකිවන බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. තවද www.psc.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙබ් අඩවියට පිවිස එහි තත්ත්ව ග්‍රහණය කවුළුව වෙත යොමු අංකය ඇතුළත් කිරීමෙන් ඉල්ලීම පිළිබඳව මේ වන විට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගයන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා. එමෙන්ම 0112 136යි 600 යන දුරකථන අංකය මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. ඒ අනුව මෙම ක්‍රමවේදය ඔස්සේ සිය අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා ලෙසත් විශේෂ කැඳවීමක් කළහොත් පමණක් කාර්යාලයට පැමිණෙන ලෙසත් සියලු සේවාලාභීන්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙනවා. පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 39කදී එම කටයුතු පැවැත්වෙනවා. පසුගිය 11 වනදා ආරම්භ වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු හෙට සිට ලබන 27 වනදා දක්වා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඇගීම් කටයුතු සිදු නොකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගීම සඳහා අදාළ ඇගීම් මණ්ඩල වෙතට වාර්තා කිරීමට කෙටි පණිවිඩ මගින් දැනුම් දීම සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට අදාළව කිසියම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් 0112 785 231 සහ 0112 785 216 මෙන්ම 0112 784 037 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පසුගියදා මධ්‍යස්ථාන 2936දී විභාගයේ පැවති අතර 3,31,694ක පමණ සිසුන් සංඛ්‍යාවක් මෙවර විභාගය සඳහා පෙනී සිටියා. මේ අතර උසස් පෙළ විභාගයට අදාළව රාජකාරී සිදු කරන නිලධාරීන්ට ලබා දීමට පොරොන්දු වූ රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබා දෙන ලෙස ලංකා කුරු සංගමය ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විභාග රාජකාරී සිදු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටින්නේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. උතුරු එංගලන්තය තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමත් සමග අද සිට බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් සීමාවන් වැඩි කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ පවතින දැඩි කොවිඩ් අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බවයි එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කළේ. එරට තුන්වන ප්‍රධාන නගරය වෙන මැන්චෙස්ටර් නගරේ සෑම 17 දෙනෙකුගෙන් එක් අයෙකුම කොරෝනා ආසාදිතින් බවට හඳුනා ගන්න අතර මේ වන විට බ්‍රිතාන්‍යයේ මුළු කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 7,62,542ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 43,967ක් ලෙසයි. මේ අතර ලොව වැඩිම දෛනික මරණ සහ ආසාදිතින් අතරින් ඉන්දියාව ඉක්මවා යමින් ඇමරිකාව නැවතත් ඉදිරියට පැමිණ තිබෙනවා. ගත වූ මාසයකට ආසන්න කාලයේදී ඇමරිකාවට වඩා ලොව වැඩිම දෛනික ආසාදිතින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වුවත් මේ වන විට යළිත් ලොව වැඩිම දෛනික ආසාදිතින් සහ මරණ වාර්තා වන්නේ ඇමරිකාවෙන්. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එරට ප්‍රාන්ත 25කට ආසන්න ප්‍රමාණයක ආසාදිතින් වාර්තා වීමේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බවයි. ඊයේ දිනේදී එරටින් ආසාදිතින් 60,770ක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 905ක්. මේ අතර අයර්ලන්තයෙන් ගෙවී ගිය දිනේදී කොවිඩ් මරණ 13ක් වාර්තා වන අතර එය මැයි මාසයේ සිට එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව බවයි සඳහන් වන්නේ. අයර්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ටෝනි හොලොහාන් සඳහන් කළේ මෑත දිනවල වෛරසය හේතුවෙන් සිදුවන මරණවල යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. එසේම ගෙවී ගිය දිනේ තවත් ආසාදිතින් 1269ක්ද අයර්ලන්තයෙන් වාර්තා වී තිබෙනවා. පසුගිය සඳුදා දිනේ එරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය දිනේම අයර්ලන්ත රජය නිවේදනය කළේ ආසාදනයේ ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉදිරි සති 6 සඳහා රට තුළ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කරන බවයි. මේ අතර රුසියාව ගෙවී ගිය අඟහරුවාදා දිනේ COVID-19 ආසාදිතින් 16,319ක් වාර්තා කර ඇති බව එරට කොවිඩ් වෛරස ප්‍රතිචාර පිළිබඳ මධ්‍යස්ථානයේ පවසනවා. එම කාලය තුළ කොවිඩ් මරණ 269ක්ද රුසියාව තුළින් වාර්තා වී ඇති අතර වෛරස ආසාදනවල වර්තමාන වර්ධන වේගය 1.2ක් බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් රුසියාවේ වඩාත්ම බලපෑමට ලක් වූ නගරය වන මොස්කව් අගනුවර නව ආසාදිතින් සංඛ්‍යාව සුළු වශයෙන් අඩු වී ඇති අතර එය දින 5කට පසු පළමු වරට 5,000කට වඩා පහත වැටී තිබෙනවා. මේ අතර ලෝපුරා කොරෝනා ආසාදිතින් 4,40,40,920ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,29,591ක් ලෙසයි. ගත වූ පැය 24 දී ලෝපුරා කොරෝනා ආසාදිතින් 3,80,966ක් වාර්තා වී තිබෙනවා.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් මස 22 වනදා මෙරට අග්‍රාමාත්‍යවරයෙක් අමාත්‍යවරයෙක් සේම මන්ත්‍රීවරයෙක් ලෙස අඩ සියවසකට වැඩි කාලයක් දේශපාලනය රැඳී සිටි ජනනායකයෙකු වූ විජයානන්ද දහනායක මහතා උපත ලබා ඇත්තේ 1932 ඔක්තෝබර් මස 22 වනදායි. 1939 වසරේදී මෙරට ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා ලෙස ගාල්ල මහනගර සභාවට තේරීපත් වූ එතුමා ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු ඉතිහාසයේද එදා මෙදාතුර වාර්තාගත දීර්ඝතම කතාව සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා අමාත්‍යප මහා සභාවේ නියමක වූ FR සේනානායක මහතා උපත ලබා ඇත්තේ හෙට වැනි දිනකයි. 1882 වර්ෂයේ උපන් එතුමා ලංකා මහජන සභාව පිහිටුවා තරුණ බෞද්ධ සංගමය පිහිටුවීමටද මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රථම වරට තේරීපත් වූ ජනාධිපති බවට සෑම් හූස්ටන් මහතා පත් ඇත්තේ 1836 හෙට වැනි දිනකයි. ටෙක්සාස් විප්ලවයේ වැදගත් නායකයෙකු වූ හූස්ටන් ටෙක්සාස් ජනරජයේ පළමු හා තෙවන ජනාධිපතිවරයා ලෙස සේවය කළ අතර එක්සත් ජනපද සෙනට් සභාවේ ටෙක්සාස් නියෝජනය කළ පළමු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක්ද වනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.